සිත්නෙත් අසපුව අයිපවන් සෞම්‍ය සන්ධ්‍යාවක් හැම දිනාටම මේ සන්ධ්‍යාවේ ධර්මයේ රසය සිත් හිදරාගෙන සිත්නෙත් අසපුවට අයක රාශී වී සිටින ඔබට ඒ උතුම් ධර්මයේ තුලින් සැනහෙන්නට අවස්ථාව උදා කරන්නටයි අද දවසේදීත් අපි මෙලෙසින් සූදානම් වන්නේ. ගෞරව නමස්කාර පූර්වකව අද සිත්නෙත් අසපුවට අපි ආරාධනා කළා ශ්‍රී ඥානාදීප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක පූජනීය කලිකම්මේ ඥානදීප හාමුදුරන් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටින්නේ බොහොම ගෞරවයෙන් නමස්කාරයෙන් යුක්තව සද්ධර්මානුශාසනා පැවැත්වීමට අපේ හාමුදුරන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඊටාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය බාරගෙන කටයුතු කරනවා දොන් රණසිංහ මහතා, ටෙනිෂියා ප්‍රියංගිකා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණයේ නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අපි මේ සසරේ යන්නේ කෙලවරක් හොයාගන්න බැරි දීර්ඝ සංසාර ගමනකයි අපි ඉපදෙමින් මැරෙමින් මේ ගමන් කරන්නේ. දවසක් බමුණෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අතීතයට ගෙවිලා ගිය කල්ප කොච්චරයිද කියලා. මේ අපි ඉපදෙමින් මැරෙමින් ආපු සංසාර ගමනේ අතීතයට ගෙවිලා ගියපු කල්ප කොච්චරක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. මේ සංසාර ගමන අනවරාග්‍රයි. පුබ්බා කෝටි නපඤ්ඤායති. කෙලවරක් හොයන්න බැරි තරම්ම දීර්ඝයි කියෝ. එතකොට මේ බමුණ ඇහුවේ අතීතයට ගෙවිලා ගිය කල්ප අනේ ස්වාමිනී උපමාවකින්වත් කියන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවක් නම් කියන්නම්. ඒ තමයි ගංගානම් ගඟේ පටන් ගන්න තැන ඉඳන් හිමාල කඳු මුදුනෙන් තමයි ගංගානම් ගඟ පටන් ගන්න. ඉන්දියාව කියන්නේ මහ විශාල රාජ්‍යයක්. මේ ඉන්දියාව මැදින් බොහෝ දුරක් ගලාගෙන ඇවිල්ලා ගංගානම් ගඟ මහ මුහුදට වැටෙනවා. මේ පටන් ගන්න තැන ඉඳන් මහා සාගරයට වැටෙන තැන දක්වාම ගඟ දෙපස ගම්පතුලේ තියෙන වැලි කැට ටික හිතන්න පුළුවන්ද? ගණන් කරගන්න පුළුවන් වෙයි? පුළුවන්කමක් නැහැ. බුදුරජාන් වහන්සේ වදාළ බ්‍රාහ්මණයේ අතීතයට ගෙවිලා ගිය කල්ප ඒ තරම් දීර්ඝයි කිය. එතකොට ওই දීර්ඝ සංසාර ගමනේ අපි හිටියද නැද්ද? හිටියා. අපිට දැන් මතක නැහැ එච්චරයි. නිරේවල් වල කල්ප ගණන් අපි ඉන්නේ නැති. දීර්ඝ සංසාර ගමනේ ආනන්තරය අකුසල් කරලා අපායවල වල ඕන තරම් පැහි ඉන්නේ නැති. പ്രേත ලෝකවල අසුර අපායවල වල කල්ප 100,000 ගණන් දුක් විඳ ඉන්නට ඇති. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සංසාරික සත්වයාට සතර අපාය කොයි වගේද? මහ ගෙදර වගේ. මේ සංසාරික සත්වයාට අපාය කියන්නේ මහ ගෙදර වගේ තැනක් කිය. මොකද කලාතුරකින් තමයි කෙනෙක් මනුස්ස ලෝකයකට එන්නේ. ඊටත් වඩා කලාතුරකින් දිව්‍ය ලෝකෙක උපදිනවා. හැබැයි වැඩිපුරම ඉන්නේ සතර අපායෙම තමයි. එක්ක නිරයක, එක්ක තිරිසන් අපායක, එක්ක ප්‍රේත ලෝකෙක. හැබැයි අපි දැන් මේ මොහොතේ පෙර පිනක් මතුවෙච්ච වෙලාව. කොච්චර අතීතයේ අපායවල වල දුක් විඳ ආවත් දැන් අපි සුගතියකට ආපු වෙලාව. දැන් අපිට තියෙන්නේ පුංචි පිනකුත් නෙමෙයි.
දැන් බලන්න මනුස්ස ලෝකේ අද වෙනකොට කෝටි 700කට වැඩිය ඉන්නවා. හැබැයි ඒ අතර ඔබ පතිරූප දේශ වාසෝච බණපදයක් අහන්න පුළුවන්, ධර්මයක් තියෙන, කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන, සත්පුරුෂ ආශ්‍රය ලබන්න පුළුවන් සුගතියක ඔබ ඉපදුනා. පුබ්බේච කත පුඤ්ඤතා, ඔබට පෙර ලොකු පිනක් තියෙනවා. ඒ පෙර පිනෙන් මනුස්ස ලෝකෙත් ලැබුණා, ධර්මයක් මුණ ගැහුණා, කල්යාණ මිත්‍ර සේවනයේ සියල්ල ලැබිලා තියෙනවා. හැබැයි අපට මේ ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය කරුණු 3ක් දැන් අපි ළඟ තියෙනවා. අන්නේ කාරණා 3 මතු කරගත්තේ නැත්නම් අපි පරදිනවා. ඒවට ධර්මයේ කියන්නේ ආතාපි සම්පජානෝ සතිමා. මොනවද ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරියක් අපි ළඟ තියෙනවා. ඒක ඉබේ මතුවෙලා එන්නේ. අපි වීරියෙන් උත්සාහයෙන් ඒ වීරිය ඇති කරගන්නට ඕනේ. සම්පජාන කියන්නේ නුවණ. කුසල් අකුසල් පින්පව් හොඳ නරක යහපත අයහපත මේ දේවල් තේරුම් ගන්න පුළුවන් නුවණක් අපිට තියෙනවා. හැබැයි මේ නුවණ යොදවන්නට ඕනේ. සතිමා සතර සතිපට්ඨානයේ තුල සිහිය පවත්වන්නට ඕනේ. අන්න එතකොටයි අපේ සිහිය දියුණු වෙලා එන්නේ. ඔන්න ඔය කරුණු 3 අපි යොදව ගත්තොත්, සරලව ගත්තොත් වීරියයි සිහියයි නුවණ. ඒ කරුණු 3න් අපිට පුළුවන් අපායෙන් මිදෙන්නත් පුළුවන්. සුගතියකට යාගන්නත් පුළුවන්. සද්ධානුසාරී වෙන්නත් පුළුවන්. ධම්මානුසාරී වෙන්නත් පුළුවන්. සෝවාන් වෙන්නත් පුළුවන්. ඉතිරි මාර්ගඵල ලබන්නත් පුළුවන්. නිවනට යන්නත් පුළුවන්. එතකොට ධර්මාවබෝධයටම උපකාර වෙන බලවත්ම අංග 3 තමයි වීරිය, සිහිය, නුවණ. දැන් ඔබ අහලා ඇති සතර සතිපට්ඨාන ගැන අහලා ඇතිනේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරන්නෙම ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ, මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. ඒ තමයි සත්තානං විසුද්ධිය. කෙලෙස් වලින් පිරිසිදු වෙන මාර්ගය. ශෝක පරිද්දවානං සමතික්කමාය, ශෝක වැළපීම් වලින් මිදෙන මාර්ගය. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය, කායික මානසික දුක් දුන්නස් වලින් මිදෙන මාර්ගයක් තියෙනවා. නිබ්බානස්ස සච්චි කිරියාය, නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් මාර්ගයක් තියෙනවා. ඒකම මාර්ගයේ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානේ වැඩිමමයි නිවනට තියෙන එකම මාර්ගය කියලා බුදුරජාන් වහන්සේ සතිපට්ඨානේ දේශනා කරේ. එතකොට මේ සතර සතිපට්ඨානයේ තුල තියෙනවා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. මේ හතරින්ම වෙන්නේ අපේ වීරිය, සිහිය, නුවණ වැඩෙනවා. ධර්මාවබෝධයට හිතක් සකස් කරගන්න පුළුවන්. එහෙම පුරුදු කරගත්ත කෙනෙකුට තමයි අකුසල් යටපත් කරලා කුසල් වඩන්න පුළුවන්. දැන් පින්වතුනි, අපේ හිතේ ස්වභාවය ගත්තොත් මේ වගේ. අපිට තියෙනවනේ හිතක්, ඒකට ධර්මයේ ගමු විඥානය කියලා. අපේ විඥානය ගැන, අපේ හිත ගැන බුදුරජාන් වහන්සේ උපමාවක් පෙන්නනවා මේ වගේ. ඒ තමයි පුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්තිති පුඤ්ඤෝපගං හෝති විඥානං. විඥානේ හරියට නිතර පින් කරන්න පිනට නැඹුරු වෙච්ච හිතක් එයාට හැදෙනවා. පුඤ්ඤෝපගං හෝති විඥානං. හැම වෙලෙම පින් කරනවා නම් එයාගේ හිත පිනටම නැඹුරු වෙලා සකස් වෙනවා. ඒක හිතේ හැටි. ඒක මේ වගේ. දැන් ඔබ හිතන්න දවස ගානේ බණ අහන්න පුරුදුනා කියලා. ඔබ පටන් ගන්නවා. අද ඉඳන් පටන් ගන්නවා හැමදාම බණක් අහන්න. හැමදාම මේ වෙලාවට බණ අහන්න පටන් ගත්තොත් හිත ඒකට නැඹුරු වෙනවා. කාලයක් බණ අහගෙන යනකොට දැන් හිතට ඒක පුරුද්දක්. පුඤ්ඤෝපගං හෝති විඥානං. විඥානේ පිනට නැඹුරු වෙලා දැන් තියෙන්නේ. බැරි වෙලාවත් එක දවසක් හරි දැන් බණ අහන්න බැරි වුණොත්, අනේ අද මට බණ ටික අහගන්නත් බැරි වුණානේ. අන්න දැන් හිතට බලපානවා. ඇයි? හිත ඒකට පුරුදු වෙලා තියෙන්නේ. විඥානේ පිනට නැඹුරු වුණාට පස්සේ පින් කරන්න බැරි වුණු දානයක් දී ගන්න, හැමදාම දන් දෙන කෙනාට එක දවසක් දානේ ටික වැරදුනොත් දෙන්න, එක දවසක් බුද්ධ පූජාව තියන්න බැරි වුණත්
අද මට බුද්ධ පූජාව තියාගන්න බැරි වුණානේ. අද මට බුදුන් වඳින්න බැරි වුණානේ. අද මට සිල් ගන්න බැරි වුණානේ. ඒක හිතට බලපානවා. ඇයි? විඥානයේ පිනට නැඹුරු වෙලා කුසලයකට පුරුදු වෙලා තියෙන. ඒ නිසා අපි යමක් පුරුදු කරන්න ඒ පුරුදු කරන දේ පිනක් නම් පිනට නැඹුරු වෙලා හිත හැඩගැහෙනවා. පුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්ති इति පුඤ්ඤෝපගං හෝති විඤ්ඤාණ. නිතර නිතර පින් කරන කෙනාගේ හිත පිනටම නැඹුරු වෙලා හැඩගැහෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්ති इति අපුඤ්ඤෝපගං හෝති විඤ්ඤාණ. අපුඤ්ඤාභි සංස්කාර කියන්නේ අකුසල්. නිතර අකුසල් කරන කෙනෙක් ඉන්නවා. උදේ හවහ වෛරෙන් තරහෙන් ඊරිසියාවෙන් ක්‍රෝධයෙන්ම ජීවත් වෙන කෙනෙක්. නිතරම පව් කම්ම කරන පුද්ගලයෙක් කියලා හිතමු. දැන් එයාගේ විඥානේ මොකද වෙන්නේ? අපුඤ්ඤෝපගං හෝති විඥාන. එයාගේ විඥානේ අකුසලයට නැඹුරු වෙලා තියෙන්නේ. හොරකමටම පුරුදු වෙච්ච කෙනාගේ හිත හොරකමටම නැඹුරු වෙච්ච හිතක් තියෙනවා. එයා කොතනට ගියත් බලන්නේ මෙතන මොකක් හරි උස්සන්න පුළුවන්. Tamanට වටිනා දෙයක් මෙතන තියෙනවද? හොරකමක් කරන්න පුළුවන් පරිසරයක් තියෙනවද? මෙතනින් පැන ගන්න පුළුවන් තැනක් තියෙනවද බඩුවක් කරා? වටපිට බැලුවත් බලන්න එහෙම තමයි. ජනේලයක් ගලවන්න පුළුවන්. දොරක් කර ගන්න පුළුවන්. පිම්පෙට්ටියක් තියෙනවද? ඒකට විදින්න පුළුවන් තැනක්. ඒක තමයි හිතන්නේ. ඇයි හිත නැඹුරු වෙලා තියෙන්නේ අකුසලයට? අකුසලයේ ඔස්සේම හිත දුවනවා. ඒ වගේ පංච දුස්චරිතයේ දෙන කෙනා අකුසල් කරන කෙනා පව්කම් කරන කෙනාගේ මුළු විඥාණයම පවත් එක්කමයි හැඩගැහෙන්නේ. එයාගේ සිතුවිලි, එයාගේ කතාව, එයාගේ ක්‍රියාව සියල්ල හිතත් එක්ක අකුසලයටම නැඹුරු වෙලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක් භාවනා කරන්න පුරුදු වෙනවා. ඒකට කියන්නේ ආනිඤ්ඤාවි සංස්කාර. කෙනෙක් ධ්‍යාන වඩනවා නම් භාවනා කරනවා නම් කාලයක් භාවනා කරන්න මොකද වෙන්නේ? ආනිඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්ති इति ආනිඤ්ඤෝපගං හෝති විඥානං. දැන් හිතමු දවසකට පැය භාගයක් මෛත්‍රී භාවනාව වැඩුවා කියලා. මුලදී අමාරුයි, පටන් ගන්න යනකොට හරිම අමාරුයි. බෑම කියලා හිතෙනවා. හිත විසිරෙනවා, බෑ පස්සේ බැරිය, ඕක අද අමාරුයි, දැම්ම ඌ හරියන්නේ නැහැ, ඌවම හිතෙනවා. හැබැයි ටික හරි භාවනා කරනවා, අමාරුවෙන් හරි භාවනා කරනවා. මෙහෙම භාවනාව කරගෙන යනකොට දැන් හිත ඒකට හැඩගැහෙනවා. ආනිඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්ති इति නිතර ඒ දේ කරනකොට භාවනා වඩන්න ආනිඤ්ඤෝපගං හෝති විඥාන. ඒ සමාධිය ඔස්සේ හිතක් හැඩගැහෙන. එහෙම නිතරම භාවනා වඩපු කෙනාට එක දවසක් දෙකක් භාවනාව කරගන්න බැරි වුණත් අනේ මට අද භාවනාව කරගන්න බැරි වුණානේ. ඇයි? දැන් හිත ඒකට කැමති, ආසයි. ඒ නිසා අපේ විඥානි ස්වභාවය තමයි අපි යමක් නිතර කරනවා නම් ඊට අනුව හිත හැඩගැහෙනවා, සකස් වෙනවා. ඒ නිසා පින්වතුනි අපි ජීවත් වෙන ක්‍රමයටමයි අපේ විඥානේ පවතින්නේ. ඒ නිසා මැරෙන වෙලාවේ මං කරගන්නම් කියලා හිතුවොත් සමහරු ඉන්නවා ඉන්නකම් පව්කම් ටික කර ඉඳලා ඒ වෙලාවට මං ගොඩ දා ගන්නම්කෝ. චුතිචිතනේ අන්තිම වෙලාවේ මං හොඳ දෙයක් හිතාගෙන මැරෙන්නම්. ඉන්නකම් පව්කම් කර ඉඳලා අන්තිම වෙලාවේ මොකක් හරි හිතා ගන්න බැරියේ. පුළුවන් වෙයිද? එහෙම කරගන්න බෑ. අපි නිතර පුරුදු කරපු දේවල්ම තමයි බලවත් වෙන්න ඉඩ තියෙන්නේ. දැන් ධර්මයේ පුරුදු කරොත් විතරයි මරණ මංචකේ හරි අකුසලයක් යටපත් කරන්න පුළුවන්. දැන් ඔබ අහලා ඇති සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියලා ධර්මයේ උගන්වන. මේක ටිකක් ගැඹුරුයි වගේ තේරුණාට බොහොම සරලව අපිට තේරුම් ගන්න පුළුවන්. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. ඒකේ බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න අපි වීර්යය ගන්නවා. ඉස්සලා මුලින්ම හතර මතක තියාගමුකෝ. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කිරීමට වීර්යය ගන්නට ඕනේ. නූපන් අකුසල් නූපදවන්න වීර්යය ගන්නත් ඕනේ. එතකොට අකුසල් පැත්තෙන් වීර්යය දෙආකාරයි. හිතේ හටගත් අකුසල් යටපත් කරගන්නත්, හටගත්තේ නැති අකුසල් නූපදවන්නත් වීර්යය ගන්නට ඕනේ. උපන් කුසල් දියුණු කරන්න වීර්යය ගන්න ඕනේ. යන්තම් හරි මතුවෙච්ච පිනක් කුසලයක් තියෙනවා නම් ඒක දියුණු කරගන්න ඕනේ. ඒකටත් වීර්යය අවශ්‍යයි. නූපන්චය
නූපන් කුසල් උපදවන්න වීරිය ගන්නට ඕන. ඔය වීරිය ධර්මයේ හැම තැනම තියෙනවා. අපි සතර සතිපට්ඨානයේදී කතා කරනවා මේ සතිපට්ඨානෙම වඩන්න අවශ්‍ය වීරිය. ඊළඟට සතර සම්‍යක්ප්‍රධාන වීරිය කියලා ඒ වීරියම විස්තර ඇතුව කතා කරනවා. ඉර්ධිපාදවලට එනකොට සතර ඉර්ධිපාද අතර විරිය ඉර්ධිපාදේ කියලා කතා කරනවා. පංච ඉන්ද්‍රිය ධර්මවලදී විරිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට කතා කරනවා. පංච බල ධර්මවලට එනකොට විරිය බලයක් හැටියට කතා කරනවා. සප්ත බොජ්ජංග ධර්මවල විරිය සම්බොජ්ජංගේ හැටියට කතා කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට එනකොට සම්මා වායාම කියලා කතා කරනවා. ඔය හැම තැනම කතා කරන්නේ ඔය ටිකම තමයි. ඔය වීරිය ගැනම තමයි. අකුසල් ප්‍රහාණය කරන්නයි කුසල් මතු කරගන්නයි අපි වීරිය ගන්නට ඕන. දැන් ජීවත් වෙලා ඉන්න කාලේ හොඳට බණ අහලා තියෙනවනේ. ඔය සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැන දන්නවනම්, පින්පව් ගැන දන්නවනම්, කුසල් වඩන හැටි දන්නවනම්, එයා දන්නවා හිතට අකුසලයක් ආවහම මොකද කරන්නේ? ඒ අකුසලේ ප්‍රහාණය කරන්න මං වීරිය ගන්නට ඕන. අපි වැරදි විදිහට කල්පනා කර කර හිටියොත් නූපන් අකුසල් උපදිනවා. උපන් අකුසල් වැඩෙනවා. ඒ නිසා අයෝනිසෝ මනසිකාරය යෙදින් නැතුව යෝනිසෝ මනසිකාරය යෙදිලා අකුසල් ප්‍රහාණය කරලා කුසල් වඩන්නේ මෙහෙමයි කියලා ඕක දන්නේ කවුද? හොඳට බණ අහන කෙනා, ධර්මයේ පුරුදු කරපු කෙනා, බණ භාවනා කරගත්ත කෙනා තමයි ඕක ඉගෙන ගන්න. දැන් අපි හිතමු ඒවා මොනවත් දන්නේ නැතුව ඉඳලා වයසට යමු. හිතාගෙන ඉන්නවා මං ඒක ඒ වෙලාවට කරගන්නම්. එහෙම ඉඳලා දැන් වයසට ගියා. දැන් මරණාසන්න වෙනකොට දැන් මතක් වෙන්න ගන්නවා කියලා හිතමු පරණ ඒවා. ඒ කාලේ මම මේ වගේ වැරදි වැඩ කරා. හයියෝ ඉස්සර මම මේ වගේ පව් කරගත්තා. මම මේ වගේ අපරාධ ගොඩක් කරගත්තා. මම මේ වගේ දුස්සීලකම් කරා. දැන් මරණාසන්න වෙනකොට හිතට ඕවා ගලනවා. චිත්‍රපටිය වගේ පේන්න ගන්නවා. අකුසල් සිහි වෙන්න ගත්තොත් මරණ මංචකේ ධර්මයේ දන්න කෙනා දන්නවා අකුසලයක් මතක් වෙනවා නම් මොකද්ද කරන්න ඕන? දැන් ඇති වෙලා තියෙන්නේ හිතේ උපන් අකුසල් තියෙනවා. පරණ අකුසල් දැන් හිතට ගලනවා. උපන්නා වූ අකුසලයේ දැන් හිතෙන් මම ප්‍රහාණය කරන්න ඕන. මං ඒ අකුසලයේ ගැනම බය වෙලා හිතුවොත් මොකද වෙන්නේ? නූපන් අකුසලුත් එතනදී තවත් උපදිනවා. ඒ නිසා උපන් අකුසල් ප්‍රහාණය කරන්න ඕන, නූපන් අකුසල් නූපදවන්න ඕන කියලා එයා දන්නවා. ඒ නිසා අකුසලේ හිතන්නේ එයා. අකුසල් ගලද්දී ඒ ගැන හිතන්නේ නැතුව බුදු ගුණ හිතන්න පටන් ගන්නවා. ධර්මයේ සිහි කරනවා, මෛත්‍රී භාවනාව කරනවා, කරපු පිනක් මෙනෙහි කරනවා. ඒ මොකද්ද ඒ කරන්නේ? නූපන් කුසල් උපදව ගන්න උත්සාහ කරනවායි. කරපු පින් කුසල් හිතලා ඒ වෙලේ හරි උපන් කුසල් දියුණු කරගන්නවා, නූපන් කුසල් උපදව ගන්න. ඔය ටික මරණ මංචකේ කරගන්නම වෙනවා සුගතියක යන්න නම්. මොකද අපි මේ බණ අහනකොට කොච්චර හොඳට හිටියත් මරණාසන්න මොහොත කියන්නේ අපි සියලු දෙනා අසරණ වෙන තැන. දැන් හිතමු මෙහෙම, ඔබ දැන් මේ අයගෙන් ඇහුවොත් කොහොමද නිකම් මැරෙන්න කැමති කියලා? කවුරුත් නම් කැමති නෑ මැරෙන්න නේ. කිසි කෙනෙක් මැරෙන්න කැමති නෑ. හැබැයි කොයි වගේ මරණයක්ද හොඳ කියලා ඇහුවොත් පුටුවක නිකන් හාන්සි වෙලා කිසිම ප්‍රශ්නයක් කරදරයක් නැතුව බොහෝම සතුටින් ගිහින් එන්නාන් කියලා යන්න තියෙනවනේ. හැමෝගෙම මූණු බල්ලා දරුවන්ගේ මොනුබුරන්ගේ එහෙමනේ හිතාගෙන ඉන්නේ. හැමෝටම කතා කරලා බොහෝම සතුටින් ගිහින් එන්නාන් කියලා යන්න තියෙනවනේ. කවුද ඔහොම මැරුණේ අහලවත් තියෙනවද? දැන් අපි හිතමු ඔබ බණ අහනවා, ඔබ සීල් රකින්නවා, ඔබ බණ භාවනාත් කරනවා, පින් කරනවා කියලාම හිතමු. හැබැයි ඔබ හදිස්සියේ හරි ගෙදර මරණාසන්න වුණා, මොකක් හරි අසනීපයක්, එක්ක පපුවේ අමාරුවක් හැදුනා, සිහි නැතුව ඇදගෙන වැටුණා, හුස්ම හිර වුණා කියලා හිතන්න ගෙදර. දැන් ඔබේ නෑදෑයෝ, අසල්වැසියෝ, දරුවෝ ඔබව ගෙදර තියාගෙන වට වෙලා පිරිත් කීකී ඉඳීද මැරෙනකම් ඉන්නවද එහෙම? නෑ. මොකද කරන්නේ? ඉක්මනට උස්සගෙන ගෙනියන්න එපා, මට යන්න බෑ කීවත් උස්සන් දුවනවද නැද්ද? ඉස්පිරිතාලෙකට ගෙනියනවද නැද්ද? ගෙනියනවා. ඉස්පිරිතාලෙකට උස්සගෙන ට්‍රීවිල් එක හරි දාගෙන දුවනවා. දැන් ඔබ අමාරු වෙලා මරණාසන්න වෙලා කෙනෙක් ඉස්පිරිතාලට ගේනකොට වෛද්‍යවරු පිරිත් පොත් එහෙම තියාගෙන ලෑස්ති පිට ඉන්නවද එනකම්? ගෙනාපු ගමන්
ගෙනාපු ගමන් එක්ක ට්‍රොලි එක හරි දාලා දුවන්නේ මොකටද? තල්ලු කරගෙන දුවන්නේ බේර ගන්න. ගියාට පස්සේ එක්ක හුස්ම ගන්න අමාරු නම් ඔක්සිජන් එකක් දෙනවා. එහෙමත් අමාරු නම් බටයක් දානවා පෙනහල්ලට. උගුරෙන් යවන්න බැයි නම් පෙනහල්ල හිල් කරලා හරි බටයක් දානවා. සේලයින් දෙනවා, ඔක්සිජන් දෙනවා, සමහරු පපුව තලනවා. දැකලා ඇතින්නේ. හුස්ම ගන්න අමාරු නම් පපුව තලනවා. එහෙමත් අමාරු වෙනකොට මැරෙන්නම යනකොට ඔබ දැකලා ඇති සමහරුන්ට කරන්ට් එක අල්ලනවා. දැකලා තියෙනවද? පපුවට කරන්ට් එක අල්ලනකොට උඩ විසි වෙලා ඇඳට වැටෙනවා. දැන් ඔහොම වට කරගෙන වද දෙනකොට ධර්මයක් සිහි කරගෙන සුගතියක හිත පිහිටවනවා කියන්නේ ලේසි තැනක්ද? පුළුවන් වෙයිද? අර වෛද්‍යවරු ගැන තරහක් ඇති වෙන්නත් පුළුවන්. මුන් මට මැරෙන්නවත් දෙන්නේ නැහැ වද දෙනවා කියලා හිතෙන්නේ නැද්ද? එහෙම හිතෙන්න පුළුවන්. තමන්ව බේර ගන්න හදන මිසීලා වෛද්‍යවරු ගැන වෛරයක් උපදින්නත් පුළුවන් එතරදී. ඒ නිසා ධර්මීය හොඳට දියුණු කරගත්ත කෙනෙකුට ඇරෙන්න මරණ මංචකේ ධර්මීය සිහි කරනවා කියන්නේ ලීසි තැනක් නෙමෙයි. දැන් ඔය මම කිව්වේ නිකන් ස්වභාවිකව පපුවේ අමාරුව හැදිලා මැරෙන්න ගියොත් වෙන දෙයක්. මිනිස්සු මැරෙන්නේ ඔහොමද? ගුටි කාලා මැරෙනවා. ධර්මීය සිහි කරගන්න පුළුවන්ද ගුටි කනකොට? අමාරුයි. ගින්නෙන් පිච්චිලා මිනිස්සු මැරිලා යනවා. ජීවිතේ කවදා හරි දවසක ඇඟිල්ලක් හරි පිච්චිලා දියපට්ටයක් හරි ඇවිල්ලා අත්දැකීමක් තියෙනවා නම් දන්නවා කොච්චර වේදනාවක්ද ගින්නෙන් පිච්චෙනකොට. මුළු ඇඟම ගිනි ගන්නකොට ගින්නෙන් පිච්චෙනකොට ධර්මීය සිහි කර ගන්නවා කියන්නේ ලේසි දෙයක්ද? අමාරුයි. පස් කඳු වලට යට වෙලා මැරෙනවා. වතුරේ ගිලිලා මැරෙනවා. ඒ නිසා ජීවිතේ බෙල්ල වැල දාගත්ත බන් කොච්චර දඟලනවද කියලා නේ. ඒ නිසා මරණ මංචකේ කෙනෙක් වේදනාවක් විඳිනවා. හිත විසිරෙනවා, හිත කලබලයි, බය වෙනවා, තැති ගන්න. එවැනි අවස්ථාවක ධර්මයක් සිහි කර ගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. හැබැයි පුළුවන්. අමාරු වුණත් පුළුවන්. ඒ පුළුවන්කම ලැබෙන්නේ අපිට සිහිනුවන තියෙන වෙලාවේ ධර්මයේ පුරුදු කරොත් විතරයි. මැරෙන්න වැටෙනකං හිටියොත් මං ඒක ඒ වෙලාවට කරගන්නංකෝ කියලා හිතුවොත් නම් කරගන්න බෑ. අමාරුයි. ඒ නිසා මේ හිත ඇතුලේ අපේ හිත සකස් වෙලා තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හැදිච්ච හිතක්. දැන් මේ බණ අහගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට බොහොම තැම්පත්ව ඉන්නකොට කෙලෙස් තියෙනවද නැද්ද කියලාවත් හොයන්න බෑ නේද? අලු යට ගිනි පොකුරු වගේ තියෙන. හිතයි තියෙන. හිත ඇතුලේ ලෝභ, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා ආදී කෙලෙස් තියෙනවා. හැබැයි ඒවා හිත ඇතුලේ තියෙන අලු යට ගිනි පොකුරු වගේ. අවස්ථාව ආපු ගමන් සැනින් මතුවෙලා එනවා, ඇවිස්සීලා එනවා උඩට. ඒ නිසා අපේ හිත හැම වෙලාවෙම තියෙන්නේ අකුසල් එක්ක තියෙන අකුසල මූලයන්ගෙන් හටගත්ත හිතක් අපට තියෙන. අකුසල මූලයන්ගෙන් හටගත්ත හිත අකුසලයට ඇදෙනවා කියන එක ලේසි දෙයක්. ඒක මේ වගේ ගඟක් ගලන්නේ පහළට නම් පල්ලෙහාට පීනගෙන යන්න ලේසිද අමාරුද? ගලන පැත්තට නිකම්ම ඇදිලා යනවා. හැබැයි උඩුගම් බලා පීනනවා කියන්නේ වැඩේ අමාරුයි. ඒකට උත්සාහය තියෙන්න ඕන, වීරිය තියෙන්න ඕන, නුවණ තියෙන්න ඕන. ඒ තමයි ආතාපි සම්පජානෝ සතිමා. වීරිය තියෙන්නත් ඕනේ, නුවණ තියෙන්නත් ඕනේ, හොඳ සිහියක් පවත්ව ගන්නත් ඕනේ. අන්‍යයා තමයි හිතේ අකුසල් මතුවෙනකොට ඒක යටපත් කරගන්න දක්ෂ වෙන්නේ. නූපන් අකුසල් නූපදවන විදිහට වීරිය ඇති කරගන්න. උපන් අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න. නූපන් කුසල් උපදවන්නේ, උපන් කුසල් දියුණු කරගන්න උත්සාහයක් ගන්නේ ජීවත් වෙලා ඉන්නකොට ධර්මයේ පුරුදු කරගත්ත කෙනෙක් විතරයි. ඒ නිසා පින්වතුනි, අපේ ජීවිතවල මරණය කියන එක කවදා කොතන කොයි මොහොතේ අපි කරා එනවද? මොන විදිහේ මරණයකට අපිට මුහුණ දෙන්න වෙයිද? ඒ මොහොතේ අපිට ධර්මීය සිහි කරගන්න පහසුයිද? අපි කාටවත් කියන්න බෑ. අපි ටිකක් බලමු. මරණාසන්න වෙනකොට ඔබ දැකලා ඇතින ඕන තරම් මිනිස්සු මැරෙනවා දැකලා තියෙනවා. ඕන තරම් ජීවිතේ පණ අදිනවා, මැරෙන්න දඟලනවා, මිනිස්සුන්ට පණ යනවා දැකපු අය ඇතිනේ. මිනිස්සුયો මැරෙන්නේ
මිනිස්සුયો මැරෙන්නේ බොහෝම සැපසෙයිද? අහෝ සැපක් කීද පණ යන්නේ ඈ? එහෙම දැකලා තියෙනවද? නෑන්නේ. ඒ නිසා මැරෙනකොට කෑ ගහනවා, දඟලනවා, පණ අදිනවා. එතකොට මැරෙනකොට වේදනාවක් දැනෙනවද නැද්ද? දැනෙනවා. මරණ වේදනාව උපදිනවා. ඒ මරණ වේදනාව ඇති වෙන්නේ ධර්මයේ පෙන්නනවා මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් අපේ ශරීරයෙන් කරුණු තුනක් බැහැරට ඇදෙනවා මැරෙනකොට. ආයුස් මාච විඤ්ඤාණං. අපි කාගේ ශරීරය හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීර අපිට තියෙන. මේ ශරීරේ ආයුෂ ඉවර වෙනවා. මැරෙනවා කියන්නේ ඒකයි. අපි කර්මානුරූපීව ගෙනාපු ආයුෂ අපේ ඉවර වෙලා යනවා. උස්මාච කියන්නේ උණුසුම. අපේ කයේ තියෙන උණුසුම. මේ තේජෝ ධාතු ඇඟෙන් බැහැරට ඇදිලා යනවා. ඒකනේ මැරුණාම සීතල වෙන්නේ. ශරීරේ තියෙන උණුසුම ඇඟෙන් බැහැර වෙලා යනවා. විඥාන කර්මානුරූපීව අපේ විඥානේ ශරීරයෙන් පිට වෙලා උපතක් හොයාගෙන යනවා. එතකොට කෙනෙකුගේ ශරීරයෙන් මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයෙන් ආයුෂ ඉවර වෙලා උණුසුම බැහැර වෙලා විඥානි බැහැර වුණාට පස්සේ අපි කියනවා මැරුණා කියලා. ඊට පස්සේ වැඩකට ගන්න බැරි දර කඩක් නිරත්තංව කලින් ගරන් කියන දර කඩක් වගේ එහෙම දිරලා පස් වෙලා කුණු වෙලා යනවා. එතකොට ඔය විදිහට තමයි කෙනෙක්ගේ ශරීරේ මරණය කරා යන්නේ. දැන් මරණාසන්න මොහොතක කෙනෙක් වේදනා විඳින්නේ, කෑ ගහන්නේ, දඟලන්නේ ආයුෂ ඉවර වේගෙන යන නිසා නෙමෙයි. විඥානේ බැහැර වෙනකොට වේදනාවක් දැනෙනවත් නෙමෙයි. එහෙනම් තේජෝ ධාතු මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරේ පුරාම බැසගත්ත උණුසුමක් තියෙනවා. ඒක ධර්මයේ කියනවා සන්තප්පන තේජෝ ධාතුව, පරිදහන තේජෝ ධාතුව, පාචක තේජෝ ධාතුව. ඔය මොන ක්‍රමෙන් කිව්වත් ඇඟ පුරා තියෙන උණුසුම. මේ උණුසුම ඇඟෙන් එළියට ඇදෙනවා මැරෙන්න යනකොට. මරණ මංචකේ ශරීරයෙන් එළියට උණුසුම ඇදෙනවා. එතකොට විශාල දාහයක්, දැවීමක්, මුළු ඇඟම දනවා පිච්චෙනවා වගේ වේදනාවක් මරණ මංචකේ ඇති වෙනවා. ඔබ අහලා ඇති අනාථපිණ්ඩික සිටුතුමා. මේ බුද්ධ ශාසනයේ හිටිය අග්‍ර දායකයා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච පළවෙනි දවසේමයි සෝවාන් ඵලයට පත් වුණේ. නම මොකද්ද? සුදත්ත සිටුවරයා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච පළවෙනි දවසේම සෝවාන් වුණා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට සවැත් නුවරට ආරාධනා කරලා 18 කෝටියක් රන් කහවණු අතුරලා ජේතවනාරාමෙට ඉඩම මිලදීලා ගත්තා. තවත් 18 කෝටියක් වියදම් කරලා කුටි සෙනසුන් හදලා ආරාම ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කරා. බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩම්මල ආරාම පූජා කරන පින්කමට තවත් 18 කෝටියක් වියදම් කළා. ඔක්කොම එතකොට 54 කෝටියක් වියදම් කරලා තමයි ජේතවන පුණ්‍ය භූමිය සංඝ සතු කරලා පූජා කරපු අග්‍ර දායකයා. මේ අනාථපිණ්ඩික සිටුතුමා නම සුදත්ත. හැබැයි අනාථපිණ්ඩික දුගී මගී යාචකයන්ට, අසරණයන්ට දවස ගානේ ගේ ඉස්සරහා දන් වැටවල් පැවැත්වුවා. 100,000 ගණන් මිනිස්සු අසරණයන් යදියන් ගේ ඉස්සරහා පිරෙනවා. ඒ අයට වෙන වෙනම දන්සැල් දාලා මිනිස්සුන්ට කන්න බොන්න දුන්නා. ඒ නිසා අනාථපිණ්ඩික කියලා හැදින්නවා. මේ අනාථපිණ්ඩික සිටුතුමත් වයසට ගිය අනිත් හැමෝම වගේ සිටුතුමත් වයසට ගිහිල්ලා වයෝවෘද්ධ වෙලා දවසක් හොඳටම අසනීප වෙලා මරණාසන්න වුණා. සිටුතුමා මරණාසන්න වෙච්ච වෙලාවේ සේවකයෙකුට කතා කරලා කියනවා, අනේ ඔබ ඉක්මනට යන්න කීවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනක් හොයාගෙන යන්න. මගේ වචනෙන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වඳින්න කී. මේ වන්දනා කරන්නේ අනාථපිණ්ඩික සිටුතුමා වෙනුවෙන් කියලා මං වෙනුවෙන් ඔබ ගිහිල්ලා වඳින්න. සිටුතුමාට බොහොම අසාධ්‍යයි කියලා මගේ අසනීප ගැන කියන්න. හැබැයි බුදුරජාණන් වහන්සේට නම් වෙහෙසවන්න එපා, උන්වහන්සේට වඩින්න කියන්න ඕනේ නැහැ කිව්වා. ඇයි? මරණ මංචකේවත් බුදුරජාණන් වහන්සේ වෙහෙසවන්න කැමති උන්නේ නැහැ. ඊළඟට කියනවා ඔබ යන්න
සාරිපුත්ත හාමුදුරුවෝ ඉන්න කුටියට යන්න කිව්වා. බුදුරජාණන් වහන්සේට වැඳලා ඊළඟට යන්න කිව්වා සාරිපුත්ත හාමුදුරුවෝ හොයාගෙන. මගේ වචනෙන් සාරිපුත්තයන් වහන්සේට වඳින්න කිව්වා. මේ වන්දනා කරන්නේ අනාථපිණ්ඩික සිටුතුමා වෙනුවෙන් කියලා මං වෙනුවෙන් ඔබ වඳින්න කිව්වා. එහෙම වන්දනා කරලා කියන්න කිව්වා සිටුතුමාට බොහොම අසාධ්‍යයි දැන් මරණාසන්න වෙලා ඉන්නේ. සිටුතුමා බණ ටිකක් අහන්න ආසයි කියලා අනේ සාරිපුත්තයන් වහන්සේට පුළුවන් නම් මාව බලන්න ඉන්න කියන්න කියලා ඇරියා. දැන් මේ පණවිඩේ ලැබුණට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවොත් එක්ක හවස පිණ්ඩපාතේ වැඩම කරලා සිටු මැදුරට වැඩියා. අනාථපිණ්ඩික සිටුතුමා හොඳටම අසනීපයි ඇඳේ උඩුබැලි අතට වැතිරිලා මරණාසන්න මොහොතේ දැන් පණ අදින වෙලාව. ඇඳ ළඟම ආසන දෙකක් පනවලා තිබ්බා. ඒ ළඟ ඇවිල්ලා වාඩි වෙලා ඉස්සරලාම සාරිපුත්ත හාමුදුරුවෝ සිටුතුමා දිහා බලලා අහනවා සිටුතුමනි කච්චිතේ කමනියන් ඔබට ඉවසන්න පුළුවන් දැහුව. කච්චි යාපනියන් ඔබට දරා ගන්න පුළුවන් දැහුව ඔය වේදනා. කච්චි දුක්ඛා වේදනානෝ අභික්ඛමන්තිනෝ පටික්ඛමන්ති ඔබේ දුක් වේදනා අඩු වෙනවද වැඩි වෙනවද කියලා. දැන් හිතන්න ඔබ ඕන තරම් ලෙඩ බලන්න ගිහිල්ලා තින්නේ. අපි ලෙඩෙක් ළඟට ගියාම ওই ටික මහනවද නැද්ද? කොහොමද? සනීපද? අඩුවක් තියනවද? වැඩි වෙනවද? ඉවසන්න පුළුවන්ද? අහනව නේද? ඒ ටික අහනවා. සාරිපුත්ත හාමුදුරුවෝත් ඔය ටිකම ඇහුවා. අහනකොට සිටුතුමා කියනවා අනේ ස්වාමීනි මගේ ඔළුව වටේට කඹයක් වෙලලා ඊටාම ශක්තිමත් කෙනෙක් කිටි ගාලා හිර කරනවා වගේ අදිමාත්‍ර වේදනාවක් හිස ඇතුලින් දැනෙනවා කියනවා. ඔන්න මරණ වේදනාව. දැන් හිතා ගන්න මේ පෘතජ්ජනෙක් නෙමෙයි සෝවාන් වෙච්ච අනාථපිණ්ඩික සිටුතුමාට මරණාසන්න මොහොතේ ඇතිවෙන වේදනාව කියන්නේ. කඹයක් ඔළුව වටේට වෙලලා කිටි ගාලා හිර කරනවා වගේ අදිමාත්‍ර වේදනාවක් හිස ඇතුලින් දැනෙනවා කියනවා. එදා කියපු හැටි අද අපි කියන්නේ කොහොමද? ඔළුව පැලෙන්න රිදෙනවා කියලා. එදා සිටුතුමා කියෝ මගේ ඔළුව වටේ කඹයක් වෙලලා හිර කරනවා වගේ ඔළුව රිදෙනවා. ඊළඟ උපමාවෙන් කියනවා උල් පිහියකින් මගේ හිස් මුදුන පලනවා වගේ හිස් මුදුනට පිහියෙන් අනිනවා වගේ වේදනාවක් ඇති වෙනවා. ඊළඟට කියනවා ස්වාමීනි මස් කපන පිහියකින් මගේ බඩවැල් තීරු කපනවා වගේ කුස ඇතුලෙන් වේදනාවක් මතුවෙනවා කියනවා. නම් බඩවැල් ලැඹරෙනවා වගේ කුස ඇතුලෙන් මරණ මංචකේ වේදනාවක් උපදිනවා කියනවා. හතරවෙනි උපමාව කියනවා ස්වාමීනි 4 දෙනෙක් මාව උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා මාව පුච්චනවා වගේ මගේ ඇඟම දනවා කියනවා. අර ඇඟේ තියෙන උණුසුම තේජෝ ධාතුව ඇඟෙන් බැහැරට ඇදෙනකොට විශාල දාහයක් දැවීමක් මුළු ඇඟම පිච්චෙනවා වගේ දැනෙනවා. දැන් ඔය වගේ උපමා 4කින් අනාථපිණ්ඩික සිටුතුමා මරණාසන්න වේදනාව ගැන සාරිපුත්ත හාමුදුරන්ට කියනවා. දැන් හිතන්න පින්වතුනි මැරෙන්න යන හැමෝටම ඔය වගේ වේදනාවක් දැනෙනවා කියලා ඔබ හිතන්න. දැනෙනවද නැද්ද? දැනෙනවා. හැබැයි කෙනෙකුට විනාඩියක් දැනෙන්නත් පුළුවන්. කෙනෙකුට තප්පරයක් දෙකක් දැනෙන්නත් පුළුවන්. කෙනෙකුට විනාඩි 5ක් 10ක් පැයක් දෙකක් දින ගණන් පණ අදින අය නැද්ද? ඒ වේදනාව දැනෙනවා. නමුත් දැනෙන කාලේ අඩු වැඩි වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. දැන් හිතන්න ඔය වගේ වේදනාවක් දැනෙනකොට මරණාසන්න මොහොතක ධර්මයේ හිත පිහිටවනවා නම් ධර්මයේ පුරුදු කරපු කෙනෙක්ම වෙන්න ඕනේ. හිත පිහිටවන්න පුළුවන් වෙයිද බැරි වෙයිද? පුළුවන්. ඒකටත් ධර්මයේ උගන්වනවා භාවනාවක්. ඒකට කියන්නේ වේදනානුපස්සනා සතිපට්ඨානයි කියලා. මොනතරම් වේදනාවක් ඉපදුනත් ඒ වේදනාව උපදින්නෙම කොහොමද? ස්පර්ශයේ ප්‍රත්‍යයමයි වේදනාව ඇති වෙන්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරයේ මනස කියන ආයතන හයේ ස්පර්ශ නිසාමයි විඳින් ඇති වෙන්නේ අපිට. කායික වේදනාවක් ඇති වෙනවා නම් කයයි පහසයි විඥානයයි නිසාමයි කායික වේදනාව උපදින්නේ. එතකොට වේදනානුපස්සනා සතිපට්ඨානෙදී බුදුරජාණන් වහන්සේ උගන්වනවා වේදනාව තුල හිත පිහිටෝලා
ස්පර්ශයේ අනිත්‍ය දකින්න කියලා. ඒ ස්පර්ශයේ අනිත්‍ය මෙනෙහි කරපු කෙනාට වේදනාව ඔස්සේ හිත තැම්පත් කරගෙන ඒ තුලත් හිත සමාධියට ගන්න පුළුවන් කියලා. අර වේදනාවෙන් හිත මිදිලා ස්පර්ශය තුල අනිත්‍ය මෙනෙහි කරනකොට හිත සමාධිමත් කරගන්න පුළුවන්. ලේසි තැනක් නෙමෙයි. හැබැයි ඔය දේ පුරුදු කරලා නැත්නම් මරණ මංචකේ වේදනාවක් ඇති වෙනකොට ඔබ දැකලා ඇති ස්පිරිතාලවල ඌ තියනවා දෙවනක් කරනවා බනිනවා මිසීලටත් බනිනවා වෛද්‍යවරුන්ටත් බනිනවා බෙහෙත් දෙනෙවුන්ටත් බනිනවා දෙවනක් කරන්නේ නැද්ද සමහරු බැඳලා තියන්න ස්පිරිතාලවල කෑ ගහනවා විලාප නගනවා ඇයි ඒ වේදනාවේ හිත පිහිටෝ ගන්න දන්නේ නැහැ. හැබැයි ධර්මයේ පුරුදු කරපු කෙනා විතරයි වේදනාවේ හිත පිහිටවන්න දන්නේ. දැන් නිකන් හිතන්නකො සාමාවතී ඇතුළු 500ක් දෙනා කොහොම මැරුණා කියලාද ඔබ අහලා තියෙන්නේ? මාගන්දියා ඇතුළු මැරවරයෝ පිරිසක් එකතු වෙලා සාමාවතී ඇතුළු 500ක් හිටිය ගොඩනැගිල්ලටම ගිනි තියලා මැරුවා. මැරුණා නෙමෙයි මැරුවා. අමුයේ ගිනි තියලා මැරුවා. එතකොට ගින්නෙන් පිච්චෙනකොට ධර්මයේ සිහි කරන්න පුළුවන් නම් ඔන්න හොඳම උදාහරණය තමයි සාමාවතී ඇතුළු 500ක්. දැන් විශාල ගොඩනැගිල්ලක දොරවල් වහලා පැන ගන්න බැරි වෙන්න කාවුළු වහලා කණු වලට රෙදි පාංකඩ උතලා ගිනි ගන්න තෙල් වක් කරලා ගිනි තිබ්බා. උදේනි රජ්ජුරුවන්ගේ අන්තපුරේ හිටපු බිසෝවරු ටික තමයි මේ සාමාවතී ඇතුළු 500ක්. රජ්ජුරුවෝ කැරැල්ලක් සංසිඳවන්න වෙන පළාතකට යනකන් ඉඳලා තමයි ගිනි තිබ්බේ. ඒ වෙලාවේ සාමාවතී ඇතුළු 500ක් ගොඩනැගිල්ල ඇතුලේ ගිනි ගන්න ගොඩනැගිල්ලේ කොටු වුණා. සාමාවතී කියනවා නැගනිවරුනි අපිට දැන් බේරෙන්න අතක් නැහැ කිව්වා. තව ටික වෙලාවකින් අපි සියලු දෙනාම අළු වෙලා පිච්චිලා කර වෙලා යයි කිව්වා. හැබැයි අපිට වටිනාම දෙයක් තියෙනවා ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා ධර්මයේ සිහි කරා. ගින්නෙන් පිච්චෙනකොට යම් වේදනාවක් දැනෙයි නම් ඒ තුල වේදනානුපස්සනාව වඩන්න කියෝ. අර 500ම ගිනි ගන්න ගොඩනැගිල්ල ඇතුලේ වාඩි වෙලා භාවනා කරා. එතකොට බලන්න කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. වෙන කෙනෙක් නම් හූතියයි බේරගනියෝ කියයි ජඩේලිකින් හරි පනින්න හදයි. හැබැයි බේරෙන්න බැරිම තැන හිත හදාගෙන ගොඩනැගිල්ල ඇතුලේ ගින්නෙන් පිච්චෙනකොටත් අනිත්‍ය මෙනෙහි කරමින් භාවනා කරා. ගොඩනැගිල්ලත් එක්කම පිච්චිලා කර වෙලා ගියා. හැබැයි 500ම අනාගාමි වෙලා සුද්ධාවාස බඹලව ඉපදුනා. එතකොට බලන්න මේ භික්ෂුණීන් වහන්සේලා නෙමෙයි උදේනි රජුරුවන්ගේ අන්තපුරේ හිටපු බිසවරු ටික. ඒ අයටත් පුළුවන් වුණා ධර්මීය සිහි කරලා මැරෙන්න යනකොට ගින්නෙන් පිච්චෙනකොට ධර්මයේ සිහි කරලා අනාගාමි වෙන්න පුළුවන් වුණා. ඊළඟට අපි හිතමු ගුටි කාලා මැරුණොත්. අපි ඉතින් ප්‍රාර්ථනා කරමුනේ කාටවත් අනේ එසේනම් නොවේවා කියලා. ගුටි කාලා මැරෙන මිනිස්සු නැද්ද? ඉන්නවා. දැන් වද විඳලා ගුටි කාලා පෙර අකුසල් වලට අහු වෙන්න පුළුවන්. නොසිතන පුද්ගලයෝ අහු වෙන්න පුළුවන්. දැන් හිතන්න බිම්බිසාර රජුරුවනේ. බිම්බිසාර රජුරුවන්ගෙම උදාහරණයක් හිතන්න ජීවිතේට සෝවාන් වෙන්න පින තිබ්බා. තමන්ගේ උයන තමයි බුද්ධ ප්‍රමුඛ සංඝයාට පළවෙනියටම ආරාමයක් කරලා පූජා කරේ. වේලු වනාරාමේ පූජා කරේ කවුද? බිම්බිසාර රජුරුව. බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දුන්නා පින්කම් කරා. හැබැයි සෝවාන් වුණත් බුදුරජාණන් වහන්සේව දකින්න ඇසුරු කරන්න පින තිබ්බා. ඒ කොච්චර පින් තිබ්බා සංසාර හතුරෝ එනවා. සසර වෛරක්කාරය ආවේ පලිගන්න තමන්ගෙම දරුවෙක් වගේ ආවේ. දේවියගේ කුසට තමයි දරුවෙක් හැටියට පිළිසිඳගත්තේ සසර හතුරා. මේ සංසාර හතුරා කොච්චර ආදරෙන් හදා වඩා ගත්තත් තරුණ වයසට එනකොට අර හතුරුකම් මතුවෙන්න ගත්තා. රජකම ඉල්ලුවා ඉල්ලපු ගමන් රජකම දුන්නා. අන්තිමට හිර කරා. හිරේට දාලා කන්න නොදී හිර කරලා තිබ්බා.
දැන් හිරේට දාලා නිකන් තිබ්බ නෙමෙයි නිවාස අඩස්සියක් නෙමෙයි. කන්න දෙන්නේ නැතුව හිර කරලා මැරෙනකම් බලාගෙන හිටියා. හිතුවා දවස් 3-4ක් දවස් 6ක් 7ක් කන්න නොදී හිටියොත් ඔහි කන්න නැතුව මැරෙයි කියලා කන්න දෙන්නේ නැතුව තිබ්බා. හැබැයි දේවිය මොකද කරේ? අම්මා බිම්බිසාර රජුරුවන්ගේ බිසව හොරෙන් මුලදී බත් මුලක් ඉනේ ගහගෙන යනවා. බලන්න යන්න දෙනකොට බත් මුලක් ඉනේ ගහගෙන ගිහලා හොරෙන් කැව්වා. අන්තිමට ඒක අහු වුණා. මොකද දවස් 6-7ක් ගියා මැරෙන්න පාටක් නැහැ. ඊට පස්සේ අහු වුණා බත් මුලක් ගෙනියනවා. ඊට පස්සේ දේවිය පරීක්ෂා කරලා යවනවා බත් මුලක් ගෙනියනවද කියලා. දේවිය තවත් උපක්‍රමයක් යෙදුවා. තමන්ට කන්න දෙන බත් ටික අඹරලා ඇඟේ ගාගෙන සලුවකින් වහගෙන යනවා. මහා ලොකු බත් ප්‍රමාණයක් ගෙනියන්න පුළුවන්. බෑ. ගිහිල්ලා චුට්ටක් ඇඟිල්ලෙන් සූරලා කටක් දෙකක් කවනවා. එහෙමයි තමන්ගේ ස්වාමියාව බේරගත්. අන්තිමට ඒකත් අහු වුණා. දැන් දේවියට බලන්න දෙන්නෙත් නැහැ. කිසිම කෙනෙකුට එන්න දෙන්නේ නැතුව නැවැත්. දැන් හිර කුටියක දාලා පුංචි එකම කවුළුවයි තියෙන කුටියට. කන්න දෙන්නෙත් නැහැ, කෑමත් නැහැ, වතුරත් නැහැ, බලන්න දෙන්නෙත් නැහැ, හිර කරලා තියෙනවා. දැන් මේ සාමාන්‍ය මිනිස්සෙක් නෙමෙයි. රටක් පාලනය කරපු රජෙක්. එතකොට රජ කෙනෙක්ව මෙහෙම හිර කරලා කන්න නොදී තියනකොට මැරෙනකම් වෙන කෙනෙකුට නම් කොච්චර වෛරයක් ඇති වෙනවදනේ. වෙන කෙනෙකුත් නෙමෙයි තමන්ගේම දරුවෙක්. දැන් ওই පොඩි දේවල් වලට කොහොමද දෙමව්පියෝ බනින්නේ දරුවන්ට? මම් මුන්ට ඉගැන්වුවේ මෙහෙමයි. මේකට කන්න බොන්න දුන්නේ මෙහෙමයි. මූ මට දෙන්න වද කියලා හිතෙන්නේ නැද්ද? එහෙම හිතෙනවා. හැබැයි බිම්බිසාර රජුරු අජාසත්තට වෛර කරෙත් නැහැ. අර හිර කුටිය දැන් කන්නත් නැහැ කලන්තේ වගේ. හැබැයි හිර කුටියෙන් අමාරුවෙන් හිර කුටියේ කවුළුවෙන් බලනකොට ඈතට පේනවා බුදුරජාණන් වහන්සේ ඈතින් වැඩ ඉන්න ගිජ්ජකූට පර්වතයේ කඳු මුදුන පේනවා. ගන්ධ කුටියේ යන්තම් ඈතට පේනවා ගිජ්ජකූට පර්වතේ. අර හිර කුටියේ කවුළුවෙන් ඒ දිහා බලාගෙන බුද්ධානුස්සතිය වඩනවා. බුදුරජාණන් වහන්සේ කාන්තින් අරහං කියලා බුදුගුණ ටික සිහි කරනවා. උන්වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්දයි කියලා සම්බුද්ධ ගුණය මෙනෙහි කරනවා. බුදුරජාණන් වහන්සේ නම් ඒකාන්තයෙන් විද්‍යාචර්ණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියලා බුදු ගුණ එක හිතනවා. බුදු ගුණ හිත බුද්ධානුස්සතියෙන් පිරෙනවා. ධර්මයේ ගැන හිතනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය නම් කොච්චර සත්‍යයක්ද. ඉපදීම දුකයි කියපු ධර්මයේ කොච්චර සත්‍යයක්ද. ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ කියලා හිතනවා. අන්න ධර්මයේ දන්න කෙනා හිතන ක්‍රමයි. දැන් හිතමු අන්ධ බාල පෘතජ්ජනයයි ආර්ය ශ්‍රාවකයයි අතර වෙනස බලන්න උතනින්. ධර්මයක් දන්නේ නැති පෘතජ්ජන කෙනෙක් නම් ඔය වගේ වෙලාවක හිතන්නේ කොහොමද? එහෙනම් හිතන්නේ මම මගේ උයනත් බුදුරජාණන් වහන්සේට පූජා කළා මොකද්ද මට වෙච්ච හේනේ? අන්න දැන් බණින්නේ කාටද එහෙනම්? තුනුරුවන්ට. මෙච්චර දන් දුන්නා, මෙච්චර පින්කම් කරා, කෝ අපිට ඔය විපාක? බුදුරජාණන් වහන්සේට බැරිද මාව බේර ගන්න ප්‍රාතිහාරයක් හරි පාලා? අන්න තුනුරුවන්ටත් බන්න දීපු දානේ පතටත් බණිනවා ඊට පස්සේ. හැබැයි බිම්බිසාර රජුරෝ සෝවාන් වෙලා හිටියේ. සෝතාපන්න වෙච්ච රජුරෝ හිතනවා ඉපදීම දුකයි කියපු ධර්මයේ කොච්චර සත්‍යයක්ද. ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ආර්ය සත්‍ය වෙනස් කරන්න පුළුවන් ද දානයක් දීලා අපිට? ඉපදුනා නම් ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවත්. ඒ සියල්ල ඉපදීමත් එක්ක ඉපදුනා නම් වයසට යනවා. ඒක නවත්තන්න බෑ. ඉපදුනා නම් ලෙඩ වෙනවා. දවසින් දවස කායික දුක් මානසික දුක් සුසුම් හෙලින් ඒක තමයි ධර්මය. ඒක තමයි ආර්ය සත්‍ය. එතකොට රජ්ජුරුවෝ
අර හිරකුටියේ කවුළුවෙන් ධර්මයේ මෙනෙහි කර කර හිතනවා මේ ධර්මයේ නම් ඒකාන්තයෙන් ස්වාක්කාතයි සම්දිට්ඨිකයි අකාලිකයි ධර්මයේ ගුණ හිතනවා ශ්‍රාවකයෝ ගැන හිතනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ඒකාන්තයෙන්ම සුපටිපන්න උජුපටිපන්න ආදී ගුණවලින් යුක්තයි කියලා සංඝ ගුණ හිතනවා මරණ සතිය වඩනවා අනිත්‍ය මෙනෙහි කරනවා ඔය වගේ ධර්මයේ සිහි කර කර ධර්මයේම වඩනවා අජාසත්ත බැලුව මැරෙන පාටක් නැහැ කන්න දෙන්නෙත් නැහැ කෑම යන්නෙත් නැහැ ඇතුළට බලන්න යන්නෙත් නැහැ කවුරුත් හැබැයි මැරිලත් නැහැ අන්තිමට උපදේශක් ගන්න ගියා උපදේශකයා ළඟට කවුද උපදේශකයා දේවදත්ත හාමුදුරු දුන්න උපදේශක් වද දීලම මරන්න කිව්වා අන්තිමට ඒ උපදෙස් අරගෙන ඇවිල්ලා යටිපතුල් පැලුවා ලුණු දාලා ගිනි පොකුරුවට ඇවිත් දෙව්වා කියනවා කකුල් වල යටිපතුල් පළල ලුණු දාලා ගිනි පොකුරුවට ඇවිත් දෙව්වා කියන ඒ කාලේ හතුරන්ට වැරදිකාරයන්ට රජවරු දීපු දඬුවම් ධර්මයේ තියෙනවා ඒවට කියන්නේ දස වදේ කියලා උඩ එල්ලා යටිපතුලේ ඉඳන් හැම ගලවනවා ඔය වගේ වද දුන්නා වද දීලා මැරුවා හැබැයි කොච්චර වද දුන්නත් අපායකට වැටුන්නේ නැහැ ඇයි සෝවාන් වෙලා හිටියේ සෝතාපන්න වෙනවා කියන්නේ මෙයා සතර අපායේ සදහටම මිදිච්ච කෙනෙක් කොච්චර වද දුන්නත් වෛරයක් හිතේ පිහිටව ගත්තේ නැහැ ධර්මයේම සිහි කරා ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ මේ ධර්මයේමයි සත්‍ය කිය ධර්මයේ මෙනෙහි කර කර මැරුණා. ජනවසබ කියලා දෙවි කෙනෙක් වෙලා ඉපදුණා. දීඝනිකායේ තියෙන සූත්‍රයක් ඒක නමත් ජනවසබ. දවසක් බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට මුළු පර්වතයේම ආලෝකමත් කරගෙන ආපු දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බොහොම ලස්සන දිව්‍ය ශරීරයකින් පෙනී ඉඳලා කියනවා ස්වාමීනි මම තමයි කිව ජනවසබ මමයි කිව ජනවසබ දෙවියා බුදුරජාණන් වහන්සේ අහනවා ජනවසබ දැන් ඔබ දිව්‍ය ලෝකේ ඔබේ උත්සාහය මොකද ස්වාමීනි මං දැන් සකදාගාමි වෙන්න වීර්ය වඩනවා මනුස්ස ලෝකෙදි සෝවාන් වෙලා හිටියේ මං දැන් දෙව්ලොව ඉඳන් සකදාගාමි වෙන්න වීර්ය ගන්නවා කි දෙවියන්ගේ විස්තර දෙවිවරු සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙන හැටි පොයි දවස් වලට දෙවියන් බණ අහන හැටි දීර්ඝ දේශනාවක් ඒකේ තියෙනවා. ওই විස්තර කතාව කියලා වැඳලා අතුරුදහන් වෙලා ගියා. පසුවදා බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස රැස් කරා. රැස් කරලා කියනවා මහණෙනි ඊයේ රාත්‍රී දෙවි කෙනෙක් ඇවිල්ලා මමයි ජනවසබ කියලා තථාගතයන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. මෙන්න මේ වගේ කතාවක් කිව්වා කියලා කියනකොටම ආනන්ද හාමුදුරුවෝ ඉස්සරහා ඉඳන් නැකිට්ටා. නැකිట్లా කියන ස්වාමීනි ඔය නම් එකත් එකටම ජනවසබ නමින් පෙනී නැත්තේ බිම්බිසාර රජුරුවම වෙන්නේ නැති කියලා මට හිතෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔබ ඉලක්කෙට හිතුවා ජනවසබ නමින් දෙව්ලෝ ඉපදිලා ඉන්නේ බිම්බිසාර රජුරුවම තමයි කියෝ. එතකොට අපිට පේනවා කොච්චර වද දීලා මැරුවත් ධර්මය අවබෝධ කරගත්ත කෙනා අපායට යවන්න පුළුවන්. දේශනාවේ තියෙනවා ඔය මහා නාම සූත්‍රයේ තියෙනවා මහා නාම කෙනෙක් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩලා නම් ඔබ මැරුණට පස්සේ ඔබේ ශරීරය එතනම කුණු වෙලා යයි කියන. ගඟේ මොහොතේ ගහගෙන යන්නත් පුළුවන්. සත්තු කාලේ යන්නත් පුළුවන්. බල්ලෝ බලල්ලු ඇදගෙන යන්නත් පුළුවන්. හැබැයි සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වැඩුවා නම් ඔබ ඒකාන්තයෙන් මරණින් මත්තේ සුගතිය උපදිනවා කියන. හැබැයි ඔබේ හතුරු කියන්න පුළුවන් කියනවා තරහකාරයෝ කොහොමත් ඉන්නවන්නේ බුදුහාමුදුරන්ටත් හිටියන්නේ. හතුරු කියන්න පුළුවන් මූණන් අපායෙම යන්න ඕනේ. අපායෙම යෑවා කිය හතුරු ප්‍රාර්ථනා කරන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හරියට මේ වගේ කියලා උපමාවක් කියනවා ඒ දණ්ඩකින් කෙනෙක් යනවා ගිතෙල් කලයක් අරගෙන. කලේ වැටෙනවා ගඟට. වැටිලා කලේ බිඳෙනවා වලං කටු ටික යටට යනවා ගිතෙල් ටික මොකද වෙන්නේ? උඩට මතුවලා එනවා.
කවුරු හරි ගඟ දෙපැත්තේ ඉඳගෙන කියනවා මේ ගිතෙල් ටික යටට යෑවා. ගිතෙල් ටික යටටම යෑවා කියනවා. ගිතෙල් යටට යනවද? ගිතෙල් වල ස්වභාවය තමයි උඩට මතුවීම. ඒ වගේ තමයි කියනවා හතුරු කොච්චර ප්‍රාර්ථනා කරත් මූ අපායෙම යන්න ඕන කියලා. සද්ධාව දියුණු කරගත්ත කෙනා, සීල රැකපු කෙනා, ධර්මයේ දියුණු කරගත්ත කෙනා, පින් කරගත්ත කෙනා, නුවණ වඩාගත්ත කෙනා ඒකාන්තයෙන් සුගතිය යනවාමයි කියන. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අඩුම ගානේ සුගතියකටවත් යාගන්න බැරි නම් අපි මේ බුද්ධ ශාසනයෙන් කරගත්තු දේකුත් නැහැ. ඔබ හිතන්න ලේසි දෙයක් නෙමෙයි, අද අමාරුයි. ඒකට හේතුව අපි මේ ඉන්න සමාජෙ ටිකක් භයානකයි. දැන් මිනිස් ආයුෂ පිරිහිලා අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිලා දැන් ඉන්නේ සත්තු වගේ මිනිස්සු ඉන්න කාලයක්. බුද්ධ දේශනාවේ තියෙනවා දීර්ඝ ආයුෂ ඇති කාලවල මනුස්ස ලෝක ඇතැම් කාමාවචර දිව්‍ය ලෝක වගේ සැප බහුලයි කියලා. ඔබ අහලා ඇතිනේ සක්විති රජවරු අහසින් යන සේනා පිරිවරාගෙන අහසින් යන රජවරු ඉන්නවා කියනවා දීර්ඝ ආයුෂ ඇති කාලවල. ලෝකෙම සිල් රකින්න කාල තියෙනවා. සක්විති රජුරෝ කියන්නේ අහසින් ගිහිල්ලා ලෝකෙටම පංචශීලෙන් අනුශාසනා කරන රජවරු. ලෝකෙම මිනිස්සු ගුණධර්ම වඩනවා කියනවා. මහා පින්වන්ත දෙවිවරු පවා මේ කාලේ අපිට මනුස්ස ලෝක හොඳයි කියලා මනුස්ස ලෝකෙට එනවා කියන. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා අවුරුදු 100න් පහළට පිරිහෙනවා කියන්නේ මනුස්ස ලෝකයක් අපායක් හා සමානයි කියන. අර කොසල් රජුරෝ දැකපු හීන සැබෑ වෙන කාලෙමේ. ඒ හීන 16ම ගලපන්න පුළුවන් වර්තමානයේ. ඒ නිසා අකුසල් බලවත් වෙච්ච විකෘති වෙච්ච ආසාවන් ඇති රාග ద్వේෂ මෝහ බලවත් වෙච්ච සත්තු වගේ ලෝකයක තමයි මිනිස්සු ඉන්න පරිසරයක තමයි අපිට අමාරුවෙන් හරි සිල් රකින්න වෙලා තියෙන්නේ. අමාරුයි. සිල් රකින්න ගත්තත් අමාරුයි. ඊට උදව් කරන අයට වඩා වල කපන අය තමයි වැඩි. බණක් අහන්න පටන් ගන්න ගෙදර ඕකට හීන් පාස් කරන බණින නෑදෑයෝ කොච්චර ඉන්නවද කියලා බලන්න. පොඩ්ඩක් ගෙදර පොඩ්ඩක් භාවනා කරන්න බලන්න නිකන් ගිහිල්ලා. කී දෙනෙක් ඕකට බැනගෙන යයිද කියලා ගෙදර යනකොට එතනින්. ඇයි ධර්මයේ දියුණු කරන කෙනාට උදව් උපකාර කරනවට වඩා අපායට අදින අය වැඩි දැන්. එහෙම සමාජයක් තියෙනවා. එහෙම සමාජයක අපිට අමාරුයි. හැබැයි අමාරුයි කියලා විකල්පයක් තියෙනවද? බීරින් අතක් නැහැ. කොච්චර අමාරු වුණත් අඬා හරි සිල් රකින්න වෙනවා. බීරින් අතක් නැහැ. කොච්චර අමාරු වුණත් අමාරුවෙන් හරි සද්ධාව දියුණු කරගන්න උත්සාහයක් ගන්න වෙනවා. විකල්පයක් නැහැ. අමාරුයි කියලා අපායෙන් බේර ගන්න කෙනෙක් නැහැ. ඒ නිසා බණ අහන්න, දන් දෙන්න, සිල් රකින්න, ගුණධර්ම වඩන්න. මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. අන්න එතකොට ඔබට ධර්මයේ කරා යන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි සද්ධාව කියන එකමයි අපිට ධර්මයේ කරා යන්න ප්‍රබලවම මතු කරගන්න ඕනේ සද්ධාව මුලින්ම. ඒ සද්ධාව තියෙන කෙනා සිල් රකින්න. සද්ධාව ඇති කරගත්ත කෙනා බණ අහන්න පටන් ගන්නවා. සද්ධාව ඇති කරගත්ත කෙනා අපායේ බයි දකින්නවා, ධර්මයේ දියුණු කරන්න උත්සාහයක් ගන්න. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අප්‍රමාදීව සද්ධාව දියුණු කරගන්න උත්සාහයක් ගන්න. ඔබටම තීරී ධර්මයේ දියුණු කරගෙන යනකොට කාලයක් යනකොට මා තුල දැන් හොඳ සද්ධාාවක් තියෙනවා. මම දැන් හොඳට සිල් රකින්න කෙනෙක්. Tamanට Taman ගැන තීරෙනවා. මං හොඳ දහම් දැනුමක් තියෙන කෙනෙක්. නිතර බණහන කෙනාට තමන්ගේ දහම් දැනුම වැඩෙන හැටි Tamanට තේරෙනවා. මං හොඳට පින් කරගන්න කෙනෙක්. Taman දන්නවා Taman කරන පින ගැන. බණ භාවනා කරනවා නම් නුවණ වැඩෙනකොට Tamanට තේරෙනවා මා තුල දැන් හොඳ නුවණක් ප්‍රඥාවක් තියෙනවා. ඒ කරුණු පහ Taman තුල තියෙන බව Tamanට තේරෙනකොට Tamanටම විශ්වාසයක් ඇති වෙනවා මම නම් දැන් මැරුණා සුගති. මම මැරෙන්න බය නැහැ. එහෙම කියන අය ඉන්නවා. මේ ළඟදී මම බණකට ගියා. ඒ දරුවෝ කියනවා අනේ හාමුදුරනේ අපේ අම්මා නම් ඒකාන්තයෙන් දිව්‍ය ලෝකෙම තමයි කිව්වා. ඒ දරුවෝ කියනවා ඒ අම්මා ඉතින් අන්තිම සතිය දෙක දරුවන්ට නිතර කිව්වලු දරුවනේ මට දෙවියන් පේනවා, මට අඬ ගහනවා,
මට ලස්සන දිව්‍ය විමානයක් තියෙනවා. දෙවිවරු මාව එක්කන් යන්න ඇවිල්ලා තියෙන්නේ කියම කියනවා. ඒ දරුවෝ කියනවා අනේ හාමුදුරනේ ඉතින් ඇත්තම කතාව අම්මා ඉතින් බණ ඇහුවට පින්කම් කරාට අපි නම් ඉතින් එච්චර ධර්මයට ලැබියාවක් තිබ්බේ නෑ කීවා ඉස්සර. අපි ඕවා විශ්වාස කරෙත් නෑ කීවා. විශ්වාස කරෙත් නෑ කීවා. කොහොම හරි නැති වෙන දවසේ දැන් අම්මා ටිකක් අමාරු වෙනකොට අම්මට අමාරු වෙගෙන එනකොට ළමයි ටික ඉතින් වට වෙලා අඬන්න ගත්තා කී. ඕකනේ පුළුවන් අපිටනේ. වට වෙලා හෝ තියන්න කෑ ගහන්නනේ පුළුවන්මද? අර අම්මා ළමයි දිහා බලලා කීවලු උඹලා බොරුවට අඬන්න එපා කීවලු. මම කොහොමත් සුගතියේ තමයි කියවලු යන්නේ. උඹලා ඇඬුවා කියලා මං ආයි උඹලා දිහා බලන්නේ නැහැ කීවලු. මට හොඳ තැනක් තියෙනවා කියවලු මං සුගතිය යන්නේ උඹලා සතුටු යල්ලා කීවලු. උඹලත් පින් කරගනින්නලා කීවලු. අන්න බලන්න ධර්මයේ දියුණු කරපු කෙනාගේ ස්වභාවය. ඊට පස්සේ දරුවෝ කියනවා ඉතින් ඔහොම ඉඳලා අම්මට අමාරු වෙගෙන එනකොට කීවලු පුළුවන් නම් මට පිරිත් ටිකක් කියපල්ලා කියලා. ඇත්තම කතාව හාමුදුරනේ අපි පිරිත් දන්නෙත් නෑ කී. පිරිත් කියපු මිනිස්සු එපා පිරිත් දැනගන්න. ඊට පස්සේ පිරිත් පොතක් ගෙනහල්ලා දැන් පාලි දන්නේ නෑනේ කියවන්න. නිකන් දෙමළ වගේනේ ඊට පස්සේ දන්නේ නැති කෙනාට. වරද්ද ගාතාවල් කී මොනවා කීවත් දන්නේ නෑ. ඉතින් දැන් බයට මර බයයි අඬ පොතක් පෙරලගෙන කියනකොට අම්මට තේරෙන්නේ නැති ඉතින් දරුවන්ගේ අසරණකම. ඊට පස්සේ ඇස්සැරලා කීවලු බුදු සරණයි මං යනවා උඹලත් පින් කරගනින්න දරුවනේ කීවලු. එච්චරයි. එහෙම ඇස් පියාගෙන හිටියා කීවා හුස්ම කීපයක් ගත්තා කීවා එහෙම පණ ගියා කී. කොච්චර ශ්‍රේෂ්ඨදනේ. ඒ දරුවෝ දැන් නම් බණ අහනවා භාවනා කරනවා පින්කම් හොයා යනවා අම්මා මැරුණාට පස්සේ තමයි වැඩේ තේරුනේ. එතකොට මරණාසන්න මොහොතේ ධර්මීය දියුණු කරගත්තොත් අන්තිම මොහොතේ හරි ගැලවෙන්න පුළුවන්. උත්සාහයක් ගන්න ධර්මීය අල්ලගන්න. එහෙම ධර්මීය දියුණු කරගත්තොත් කොච්චර මොන වගේ අවස්ථාවක හැමෝම වට වෙලා හූ තියාගෙන කෑ ගැහුවත් ධර්මයේ දියුණු කරගත්ත කෙනා බොහොම සතුටින් මොකද එයා දන්නවා තමන් මීට වඩා හොඳ තැනකට යන්නේ. තමන්ට සුගතියක් තියෙනවා විශාල රැකවරණයක් තියෙනවා අපාය බයක් දැනෙන්නේ සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩලන. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල පුළුවන් තරම් පින් කරගන්න කුසල් වඩා ගන්න. ඔබ හැම දිනාටම මේ හුස්ම ටික යන්න පෙර අප්‍රමාදීව සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදිය දියුණු කරගෙන උතුම් වූ ධර්මීයම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.